සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපට ධර්මයේ කියා දෙන අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම සාදරණීය නමස්කාරය වේවා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි සදහැවතුනි අදත් ඔබ මේ දහවල කාලේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ බුදුනෙතින් අපේ දිවි මඟ ගැන වදාළ දේශනා සූත්‍ර දේශනා අනුසාරයෙන් කෙරෙන දහම් දේශනාවට ශ්‍රවණය කරන්න. ඉතින් පින්වත්නි මේ විදිහට චතුරාර්ය සත්‍ය ගැන කතාව පින්වත්නි කල්ප 100 ගණනකට දුර්ලභයි. එතකොට බුද්ධ ශාසනයක පින්වත්නි චතුරාර්ය සත්‍ය අහන්න ලැබෙනවා කියන එක ගොඩාක් දුර්ලභ දෙයක්. ඒ චතුරාර්ය සත්‍ය ගැන සිත පහදවා ගන්න ලැබෙනවා කියන්නේ ගොඩාක් දුර්ලභ දෙයක්. දුර්ලභ කාරණාවක් තමයි පින්වත්නි ඔබ මේ වෙලාවේ ඔබට ලැබෙන්නේ. එතකොට මේ යුගයේ චතුරාර්ය සත්‍ය ගැන ඉස්මතු කරමින් කතා කළා අපිට කියා දීලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කළාට පස්සේ අපිට මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මේවා නේද? පංච උපාදානස්කන්ධය කියන්නේ මේවා නේද? ඊට පස්සේ පංච උපාදානස්කන්ධය කියන්නේ අවබෝධ කරන්න තියෙන එකක් නේද? ආරි සත්‍ය කියන්නේ අවබෝධ කරන්න තියෙන දෙයක් නේද? කියලා අපිට සිත පැහැදුනේ එයින් පස්සේනේ. එතකොට මේ ආරි සත්‍ය පින්වත්නි අපි දිගට යම් කෙනෙක් අඳුනගෙන හිත පහදවාගෙන ඉගෙනගෙන තියෙනවා නම් ඒක ගොඩාක් එයාගේ ජීවිතේට උපකාරයි. ඒ නිසා පින්වත්නි අද ඔබට හිතුවා මං මේ දවස්වල අපි කතා කරපු නිසා තව සූත්‍ර ගණනාවක් තියෙනවා ආරි සත්‍ය දුක්ඛාරි සත්‍ය ගැන ඊළඟට දුක්ඛ සමුදය ගැන. ඉතින් මං හිතුවේ අද තවත් ඒ වගේ කාරණා ටිකක් තියෙන උතුම් බුද්ධ දේශනාවක් කියා දෙන්න. මේ බුද්ධ දේශනාව විශේෂයෙන්ම අද මේ වැඩසටහන දායකත්වයේ දරන්නේ එංගලන්ත මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ සදහැවතුන්. ඉතින් ඒ අයටත් පිං සිදු වේවා කියන අදහසින් ඔබ මේ වෙලාවේ මේ දහම් කාරණා ටික අහන්න. මේ දේශනාව තියෙන පින්වත්නි සංයුත්ත නිකායේ 3 පොත් වහන්සේගේ කන්දක වර්ගයේ මේ දේශනාවේ නම සත්තට්ඨාන සූත්‍රය. මේ බුද්ධ දේශනාවේ නම මොකද්ද? සත්තට්ඨාන සූත්‍රය. ස්ථාන 7ක් ගැන සත්තැනක අවබෝධය ඇතිවීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. ස්ථාන 7ක් ගැන අවබෝධ කරගන්න ඕන. ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු තිවි ධූප පරික්ඛී ඉමස්මින් ධම්ම විනයේ කේවලී උසිතවා උත්තම පුරිසෝති. මහණෙනි
සත්තැනක මේ සත්තැන පිළිබඳව දක්ෂතාවය ඇති හොඳට සත්තැන පිළිබඳ ස්ථාන 7ක් ගැන ස්ථාන 7 තැනක් ගැන හොඳට කෙනෙක් දක්ෂතාවය ඇති තුන් ආකාරයකින් නුවණින් විමසන්නා වූ භික්ෂුවට මේ ධර්ම විනය තුල පිරිපුන් කෙනෙක් වෙනවා. බඹසර වාසය සම්පූර්ණ කරන කෙනෙක් වෙනවා. උතුම් පුරුෂයෙක් වෙනවා කිව්වා මේ ස්ථාන 7 ගැන දක්ෂතාවය ඇති තුන් ආකාරයකින් මේ විදියට විමසුනුවණින් කල්පනා කළොත් ස්ථාන 7 ගැනත් තුන් ආකාරයකින් නුවණින් විමසීමත් කරන කෙනා මහා පුරුෂයෙක් වෙනවා. මහා පුරුෂයෙක් බලවත් පුරුෂයෙක් වෙනවා. කවුරුත් ආස දේ බලවත් පුරුෂයෙක් වෙන්න ඕන නම් මේ ස්ථාන 7 ගැන තුන් ආකාරයෙන් නුවණින් විමසීමත් කළොත් හරි කිව්වා. කතමංච භික්කවේ භික්ඛු සත්තට්ඨාන කුසලෝ හෝති. මහණෙනි භික්ෂුව හත්තන පිළිබඳව දක්ෂතාවය ඇති කෙනෙක් වෙන්නේ කොහොමද? මහණෙනි කොහොමද මේ හත්තන පිළිබඳ ස්ථාන 7 ගැන භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා මෙහෙම ඉද භික්කවේ භික්ඛු රූපං පජානාති. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මෙහිලා භික්ෂුව රූපය අවබෝධ කරගනි. රූප සමුදයංච පජානාති. රූපේ හට ගැනීම අවබෝධ කළ යුතුයි. රූප නිරෝධංච පජානාති. රූපය නිරුද්ධ වන විදිහ අවබෝධ කළ යුතුයි. රූප නිරෝධ ගාමිනී පටිපදං පජානාති. රූපේ නිරුද්ධ වන ප්‍රතිපදාවද අවබෝධ කළ යුතුයි. රූපස්ස අස්සාදං පජානාති. රූපේ ආස්වාදය අවබෝධ කළ යුතුයි. රූපස්ස ආදීනවං පජානාති. රූපයේ ආදීනවය අවබෝධ කළ යුතුයි. රූපංස නිස්සරණස්ස පජානාති. රූපේ නිස්සරණය අවබෝධ කළ යුතුයි. මේන මේ විදිහට යම්කිසි කෙනෙක් රූපය අවබෝධ කළොත් මේ රූපය පිළිබඳ 7 තැනයි. ඒ විදිහට අවබෝධ කරන්න ඕන කිව්වා. ඊළඟට කිව්වා වේදනං පජානාති. වේදනාව අවබෝධ කළ යුතුයි. වේදනා සමුදයං. වේදනාවේ හට ගැනීම. වේදනාව කියලා කිව්වේ මොකද්ද? සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. වේදනාව අවබෝධ කළ යුතුයි. වේදනාවන් සමුදයංච පජානාති. වේදනාවේ හට ගැනීම අවබෝධ කළ යුතුයි. වේදනා නිරෝධං පජානාති. වේදනාවේ නැතිවීම අවබෝධ කළ යුතුයි. වේදනා නිරෝධ ගාමිනින් පටිපදං පජානාති. වේදනාව නිරුද්ධ වන ප්‍රතිපදාව අවබෝධ කළ යුතුයි. වේදනාය අස්සාදම් පජානාති. වේදනාවේ ආස්වාදය අවබෝධ කළ යුතුයි. වේදනාය ආදීනවං පජානාති. වේදනාවේ ආදීනවය අවබෝධ කළ යුතුයි. වේදනාය නිස්සරණං පජානාති. වේදනාවේ නිස්සරණය අවබෝධ කළ යුතුයි. ඊළඟට කිව්වා සංඥාං පජානාති. සංඥාව අවබෝධ. සංඥාව කියලා කිව්වේ හඳුනා ගැනීම. සංඥාව අවබෝධ කළ යුතුයි. සංඥා සමුදයංච පජානාති. සංඥාවේ හට ගැනීම අවබෝධ කළ යුතුයි. සංඥා නිරෝධංච පජානාති. නිරෝධං පජානාති. සංඥාවේ නැතිවීම අවබෝධ කළ යුතුයි. සංඥා නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. සංඥාව නිරුද්ධ වන ප්‍රතිපදාව අවබෝධ කළ යුතුයි. සංඥා අස්සාදම් පජාන. සංඥාවේ ආස්වාදය අවබෝධ කළ යුතුයි. සංඥා ආදීනවංච පජාන. සංඥාවේ ආදීනවය අවබෝධ කළ යුතුයි. සංඥා නිස්සරණං පජානාති. සංඥාවේ නිස්සරණය අවබෝධ කළ යුතුයි. ඊළඟට වදාලා සංකාරේසු පජානාති. සංස්කාර අවබෝධ කරන්න ඕන. සංස්කාර කිව්වේ මොකද්ද? කර්මය, චේතනාව. සංකාර සමුදයංච පජානාමි. සංස්කාරවල හට ගැනීම අවබෝධ කළ යුතුයි. සංස්කාර නිරෝධංච පජාන. සංස්කාරවල නිරෝධය අවබෝධ කළ යුතුයි. සංකාර නිරෝධ ගාමිනින් පටිපදං පජානාති. සංස්කාර නිරුද්ධ වන ප්‍රතිපදාව අවබෝධ කළ යුතුයි. ඊළඟ සංකාරාණං ආස්වාදම් පජාන. සංස්කාරවල ආස්වාදය අවබෝධ කළ යුතුයි. සංස්කාරාණං ආදීනවං පජානාති. සංස්කාරවල ආදීනවය අවබෝධ කළ යුතුයි.
සංස්කාරාණං නිස්සරණං පජානාති. සංස්කාරවල නිස්සරණය අවබෝධ කළ යුතුයි. එතකොට මෙතන තියෙනවා මේ සියලු පංච උපාදානස්කන්ධයේ දුක අවබෝධ කළ යුතුයි. ඊළඟට හට ගැනීම අවබෝධ කළ යුතුයි. නැතිවීම අවබෝධ කළ යුතුයි. නිරුද්ධ වෙන ප්‍රතිපදාව අවබෝධ කළ යුතුයි. ආස්වාදය අවබෝධ කළ යුතුයි. ආදීනවය අවබෝධ කළ යුතුයි. නිස්සරණය අවබෝධ කළ යුතුයි. ඒ වගේ කියන විඥාණය අවබෝධ කළ යුතුයි. විඥානං පජානාති. විඥාන සමුදයංච පජානාති. විඥානයේ හට ගැනීම අවබෝධ කළ යුතුයි. විඥාන නිරෝධං පජානාති. විඥානයේ නිරුද්ධ වීම අවබෝධ කළ යුතුයි. විඥාන නිරෝධ ගාමිනින් පටිපදං පජානාති. විඥානයේ නිරුද්ධ වෙන ප්‍රතිපදාව අවබෝධ කළ යුතුයි. විඥානස ආස්වාදං පජානාති. විඥානයේ ආස්වාදය අවබෝධ කළ යුතුයි. විඥානස ආදීනවං පජානාති. විඥානයේ ආදීනවය අවබෝධ කළ යුතුයි. විඥානස්ස නිස්සරණං පජානාති. විඥානයේ නිදහස් වීම අවබෝධ කළ යුතුයි. දැන් ඒ ටික විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. 7යි එතකොට. දැන් ගත්තොත් රූපය අවබෝධ කළ යුතුයි. රූපේ හට ගැනීම, රූපේ නැතිවීම, නැති වෙන මාර්ගය. ආස්වාදය, ආදීනවේ නිස්සතන. මේ නිස්සරණ මේ හත් තැන අවබෝධ කරන කෙනා මහා පුරුෂයෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට අපි මේ සංසාරේ යන්නේ මේ පංච උපාදානස්කන්ධයට පින්වත්නි අපි බැඳිලා ඉන්නවනේ කොහොමද? මේ රූපය මම කියලා බැඳිලා ඉන්නවා. මේ වේදනාව මගේ මම කියලා බැඳිලා ඉන්නවා. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මම මගේ ආත්මය මේට මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා මේ දෘෂ්ටියකට බැඳිලා ඉන්නවා මේ උපාදානස්කන්ධ පහට. එතකොට බැඳිලා ඉන්නවා ඒ නිසා අපි මහා පුරුෂයෝ වෙන්නේ නැහැ. මේකේ ඇත්ත දැක්කොත් තමයි මහා පුරුෂ. දැන් ගත්තොත් එimhe සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා පුරුෂයෙක්. දැන් එක රහතන් වහන්සේ නමක් හිටියා රූපේ ආස්වාද ආදීනව මේ රූපය ගැන අවබෝධ වෙලා එක දවසක් ඒ රහතන් වහන්සේ සැතපීලා එනකොට සර්පෙක් වෙලා විෂගෝර සර්පෙක් වෙලා දෂ්ට කරනවා. දෂ්ට කරපුවා මේ රහතන් වහන්සේ කියන්නේ අනිත් රහතන් ස්වාමීන් වහන්සේලාට කතා කරලා කියනවා ප්‍රිය ආයුෂ්මතුනි මේ මාගේ ශරීරයේ ඉක්මනට දැන් විහිරිලා යන්නේ. හරියට මේ යව මිටියක් බැඳලා ඒක ලිස්සා වගේ ඒක ඉහිරිලා යනවා වගේ. දැන් මගේ ශරීරය ඉහිරිලා යයි. ඒ නිසා ඉක්මනට මේ ශරීරය අරන් එළියෙන් තියන්න. ඒකවල බලන්න රූපය ගැන තියෙන අවබෝධය. අපිට රූපය ගැන අවබෝධය තිබ්බ ගමන් අපි කලබල වෙනවා. රූපයට හීරුනොත් කලබල වෙනවා. රූපය වෙනස් වුනොත් කලබල වෙනවා. රූපයට ඇවිද ගන්න බැරි වුණොත් කලබල වෙනවා. රූපේ කෙරෙහි අපි අවබෝධය අනවබෝධය නිසා. රූපය ගැන යථාභූත ඥානයක් නැති නිසා. රූපය ගැන ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැති නිසා. අපි මේ රූපේ බේර ගන්න ගොඩාක් මහන්සියක් ගන්නවා. රහතන් වහන්සේලාට එහෙම නැහැ. රූපය අවබෝධ කරලා. බලමු මේ රූපය පිළිබඳ තියෙන සත්‍යනේ අවබෝධය මේ විදිහට. කතමංච භික්කවේ රූපම්. මහණෙනි රූපය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා චත්තාරෝච භික්කවේ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මහණෙනි රූපය කියන්නේ මොකද්ද? චත්තාරෝච මහා භූතා. මහණෙනි රූපය කියලා කියන්නේ සතර මහා ධාතු. චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් හැදුනා වූ යමක් ඇද ඒකත් රූප වලට අයිති. රූප කියලා කියන්නේ මොනවද? රූපය කියලා කියන්නේ මේ බාහිර එකක් නෙමෙයි තමා තුල තියෙන දේ. මේ ඇස රූපයට අයිති එක, කන රූපයට අයිති. මේ සතර මහා ධාතුන්ගෙන් තමයි මේ ශරීරේ හැදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ මොනවද සතර මහා ධාතු? පඨවි ධාතු. පොළොවට පස් වෙලා යන කොටසක් මේ ශරීරයේ තියෙනවා. ආපෝ ධාතු. වතුරේ දියවෙන කොටසක් මේ ශරීරයේ තියෙනවා. තේජෝ ධාතු. උණුසුම් ස්වභාවයක් මේකේ තියෙනවා මේ ශරීරේ. වායෝ ධාතු. වාතය තියෙනවා මේ ශරීරේ. එතකොට මේ ශරීරයේ තියෙන්නේ සතර මහා ධාතු ටිකක්. සතර මහා ධාතු වලට අයිති කොටස් තියෙනවා. යම් පඨවි ආපෝ තේජෝ බාහිර තියෙනවා, ආධ්‍යාත්මයේ තියෙනවා, එළියේ පහළියේ තියෙනවා. අනිත් අයගේ තියෙන්නේ සතර මහා ධාතු. තමන්ගේ තියෙන්නේ සතර මහා ධාතු. දෙමව්පියන්ගේ තියෙන්නේ සතර මහා ධාතු. මේ විදිහට සතර මහා ධාතුන්ගෙන් හටගත්ත තමාගේ ශරීරය ගැන එයා දැනගන්න ඕන මේ සතර මහා ධාතු තමයි රූපය කියන්නේ කියලා එයා දැනගන්න ඕන. එතකොට ඒක අපි හොඳට විමසන්න ඕන එකක්.
බුද්ධ වචනේ කොහොමද තියෙන්නේ? චත්තාරෝච භික්කවේ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත සතර මහා ධාතුන් උපකාරයෙන් හැදිච්ච යමක් තියෙනවා නම් ඒකට කියන්නේ රූපය කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරට අයිති. කියන භාග්‍යවතුනාසි වදාලා ඉදං උච්චති භික්කවේ රූපං. මහණෙනි මේකට තමයි රූපය කියන්නේ. ඔන්න රූපය කියන්නේ මොකක්ද කියලා තෝරගත්තා. ඊළඟට වදාලා භාග්‍යවතුනාසි මේ ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ කිව්වා රූපේ හටගන්නේ මොකෙන්ද? මහණෙනි ආහාර හට ගැනීමෙන් රූප හටගන්නේ. මේ රූප තියෙන්නේ මොකක් නිසාද? රූපේ පවතින්නේ ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර නැති වුණොත් මේ රූපය පවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ආහාර සමුදය රූප සමුදයෝ. ආහාර නිසා තමයි රූපේ තියෙන්නේ. අන්න රූපේ හට ගැනීම. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. ආහාර නිරුද්ධ වුණොත් කැම්පීන් නිරුද්ධ වුණොත් නැති වුණොත් මේ රූපයට පැවැත්මක් නැහැ. රූපයට පැවැත්මක් නැහැ. කී භාග්‍යවතුන්සේ වදාලා අය මේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති ඉදං රූප නිරෝධ ගාමිනී පටිපදා. කිව්වා මේ යම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද අංග 8කින් යුක්ත ඒක තමයි රූපය නිරුද්ධ වෙන ප්‍රතිපදාව. සෙය්‍යති ඉදං ඒ මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි රූපේ නිරුද්ධ වෙන ප්‍රතිපදාව. ඒකට තව විදිහකට කිව්වොත් සීලය, සමාධිය, ප්‍රඥාව කියන රූපේ නිරුද්ධ වෙන ප්‍රතිපදාව ඒක. භාග්‍යවතුන්සේ වදාලා යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං අයං රූපස්ස අස්සාදු. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යං රූපය මුල් කරගෙන යම් කෙනෙකුට රූපය නිසා සැපක් සොම්නසක් ලැබෙනවා නම් සතුටක් ලැබෙනවා නම් ආන් ඒකට කියනවා රූපේ ආස්වාදය කියලා. ඔන්න මේ රූපේ ආස්වාදයක් දැන් අවබෝධ කරගන්න ඕන. එතකොටයි මහා පුරුෂයෙක් වෙන්නේ. රූපේ ආස්වාදය කියන්නේ මොකද්ද? අපේ මේ රූපේ නිසා අපට සැපක් සොම්නසක් උපදිනවා. සතුට උපදිනවා මේ රූපේ නිසා. අපි තරුණ වයසට එනකොට ටික තරුණ වයසට එනකොට දැන් බුදුරජාණන්සේ එක තැනක වදාලා රූපේ ආස්වාදය මේ වගේ කිව්වා. ඉන්නවා කිව්වා අවුරුදු 16 වාගේ වයස ඇති තරුණ ගෑනු ළමයෙක්. එයා කැතත් නැහැ මේ එයා කළුත් නැහැ සුදුත් නැහැ. කුමාරිකාවක් ඉන්නවා කළුත් නැහැ සුදුත් නැහැ. මහතත් නැහැ කෙට්ටුත් නැහැ. උසත් නැහැ කොටත් නැහැ. එයා හරිම ලස්සන රූපයකින් යුක්තයි. මහණෙනි මෙයා ලස්සනයි කියන සුදුසුයි නේද? කිව්ව සුදුසුයි. ආනේ කාලේ යා විඳිනවා නම් යමක් ඒ තමයි රූපේ ආස්වාදය. කිව්ව ආස්වාදයේ තියෙන ඊටාම සීමිතයි. අපිටත් අපේ රූපේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයේ ඉක්මනට බුදුරජාණන් වහන්සේ බිත්තර කට්ට වගේ මේ රූපේ ඉක්මනට බිඳිලා යනවා. ඉක්මනට මේ රූපේ බිඳිලා යනවා. රූපේ ඇත්ත ඒ විදිහට කල්පනා කරන්න කිව්වා. මහන්නේ රූපේ ආස්වාදයේ විදිහට දකින්න කිව්වා. එතකොට අපි කවුරු කල්පනා කරන්න ඕන මාගේ රූපේ යම් ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය කියලා කොටසක් මේකේ තියෙනවා මේ රූපේ. අපේ රූපේ කියලා කොටසක් තියෙනවා. ඒ තමයි සතර මහා ධාතුන්ගේ හටගත්ත කොටස. රූපේ හටගත්තේ ආහාර නිසා හටගත්ත ආහාර නැතිලා යනවා. ඊළඟට රූපේ නිරුද්ධ වෙන්නේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. රූපේ ආස්වාදය කියලා කොටසක් තියෙනවා. ඒ තමයි මේ රූපේ මුල් කරගෙන අපිට සැපක් සොම්නසක් සතුටක් උපදිනවා නම් ඒ තමයි රූපේ ආස්වාදය. බුදුරජාණන් වදාලා යම් රූපයක් කිව්වා භාග්‍යවතුන්සේ දේශනා කළා අයං රූපස් යං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස් ආදීනෝ. කිව්වා යම් රූපයක් අනිත්‍යයිද යම් රූපයක් අනිත්‍ය වෙලා යනවද විපරිණාම ධර්මයටපත් වෙලා යනවද වෙනස් වෙලා යනවද දුකටපත් වෙලා යනවද අයං රූපස් ආන් ඒක තමයි රූපය ආදීනෝ. බුදුරජාණන් වහන්සේ වදාළ අර අවුරුදු 16 17 ඒ
තරුණ කුමාරිකාව ඔන්න ටික ටික වයසට යනවා කිව්වා. දැන් රූපේ ආස්වාදයෙන් විද විද ඉන්නේ. වයසට ගිහිල්ලා අවුරුදු 60ක් හරි 70ක් හරි 80ක් හරි වෙනකොට ඈගේ ලස්සනට තිබ්බ කොණ්ඩේ කෙස් කලඹ දැන් මේ වෙනකොට නැහැ. කොණ්ඩෙන් සතුටු වුණා නම් සෝමනසක් තිබ්බනම් ඒ ආස්වාදේ යට ගිහිල්ලා දැන් ආදීනව මතුවෙලා. දැන් තියෙන්නේ පොල් කොස්ස වගේ පොඩ්ඩක් තියෙන්නේ. ඊළඟට මූණේ වලවල් තිබ්බේ නැහැ. මූණ පිරීලා තිබ්බ ලස්සනට. තොල් පිරීලා තිබ්බ ලස්සනට. අවුරුදු 60 70 80 යනකොට මේවා ඔක්කොම දත් හැලිලා කටවල් වකුටු වෙනවා. ඊළඟට නහය වකුටු වෙනවා. ඇස්වල කබ බැඳෙනවා. ඊළඟට ඇස් වල ගිලෙනවා. ඊළඟට මූණ පුරා ලප හැදෙනවා. මූණේ රැලි වැටෙනවා. දත් ටික ඔක්කොම බිමට ගැලවිලා වැටෙනවා. ඊට පස්සේ ඉස්සර බෙල්ල පිරීලා තිබ්බ දැන් නෑ බෙල්ල ඇටකටු විතරක් පෑදිලා. ඊට පස්සේ ඔළුව ලබු ගෙඩි කට්ට වාගේ පෑදෙනවා. ඊළඟට ඇඟ කුරුස වෙනවා. ඇඟ ඉස්සර ඍජුව තිබුණා දැන් කුරුස වෙලා කුදු වෙනවා. ඊට පස්සේ අඩිය තියෙන තැන නෙවෙයි අඩිය පිහිටන්නේ වෙනින් තැනක. ඉස්සර වගේ ජවයට එහෙට මෙහෙට යන්න බෑ. හිමීට තමයි යන්න වෙන්නේ. හැරමිටියක් අරගෙන තමයි යන්න වෙන්නේ. ඇඳුමක් ඇඳත් ඒක ඇඟේ හිටින්නේ නෑ. තමන්ගේ කටෙන් කෙල බින්දුවක් වැටුණොත් ඒක පිහ ගන්න විදියක් නෑ. කෑම බීමක් හපලා කන්න විදියක් නෑ. මේ තමයි රූපේ ආදීනවයි. රූපේ ආදීනව අපි ඔක්කොටම එනවා. ඊට පස්සේ මේ රූපේ නොඑක් විදියට විනාශ වෙලා යනවා. හැප්පිලා ගින්නෙන් ආදීන් විනාශ වෙලා යනවා. ඒක තමයි රූපේ ආදීනව. ඊට පස්සේ වයසට පළච්චට පස්සේ ඕන්න යන් දවසක් එනවා කොන්ද තියලා නැගිට ගන්න බෑ කකුල් දෙකෙන් නැගිට ගන්න බෑ. තමන්ගේ ඇඟ තමන්ට කසා ගන්න බෑ. සතෙක් කෑවත් ඒක ඒ සතා එලව ගන්න බෑ. ඊළඟට කෑම බීමත් කටේ වතුර ටිකක් පෙව්වත් කටපල්ලේ වැටෙනවා. ඊට පස්සේ එහෙම කාලයක් මේ රූපේට එනවා. ආන් ඒ රූපේ ආදීනව කල්පනා කරන්න කිව්වා. ඊට පස්සේ මේ රූපේ ගිහි ඔන්න කාලයක් තිබිලා ඔන්න මෙයා මැරිලා යනවා. වේදනාව විඳලා මැරිලා යනවා. තුවාල දාලා මැරිලා යනවා. ඊට පස්සේ ඥාති මෙයා අරන් ගිහලා සොහොනට දානවා. සොහොනට දැම්මට පස්සේ තමන් ආදරෙන් රැකපු රූපය සොහොනට දැම්මට පස්සේ මේක ඒකාහමතන්වා දවසක් යනවා. දීහමතන්වා දවස් දෙකක් යනවා. තීහමතන්වා දවස් තුනක් යනවා. උද්දුමාතකම් විනීලකම් විපුබ්බක ජාතං. යා ඉදිමෙනවා. මේ රූපේ ඉදිමෙනවා, පිම්බෙනවා, නිල් පාට වෙනවා, සැරව පිරෙනවා. ඊට පස්සේ කට දෙපැත්තෙන් සැරව වැగిරෙනවා. නාහෙන්, ඇස් වලින්, නහයෙන් සැරව වැగిරෙනවා. මල මූ මාර්ගයෙන් සැරව වැగిරෙනවා. මේ විදියට සැරව වැగిරිලා ඉදිමිලා පිම්බිලා මේ රූපය සතුන්ට ආහාර වෙනවා. ඊළඟට සත්තු මේ ආහාර කනවා. ඊට පස්සේ මේ විදියට ගිහිල්ලා ඇටකටු ටික පෑදෙනකන් නහරවැල් ඉල්පෙනකන් තිබිලා අවසානට මේ ඇටකටු ටිකක් දිරලා යනවා. මේ විදියට රූපේ ආදීනවේ මතුවෙලා යනවා. ඉතින් මේක තමයි රූපේ තියෙන ආදීනවය. අපි කොච්චර සතුටු කළත් රූපේ තියෙන ඇත්ත කතාව මේක බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ වගේ රූපයක් තියෙන එක තමයි රූපේ ආදීනවය කියලා කල්පනා කරන්න කිව්වා. බලන්න එතකොට අපිට කොච්චර මේ බුදුරජාණන් වහන්සේ සත්‍යයට මූණ දෙන්න කියලා කියන කාරණේ මේ කොච්චර වටිනවද? බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට මේ විදියට යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාගප්පහානං ඉදං රූපස්ස නිස්සරණං. මහණෙනි මේ රූපය ගැන අපේ හිතේ තියනවා කිව්වා රූපේ කෙරෙහි ඇති චන්දරාගයේ යම් දුරු කිරීමක් ඇද්ද? චන්දරාගයේ ප්‍රහාණයක් ඇද්ද? මේ තමයි රූපෙන් නිදහස් වීම. එතකොට මේ රූපෙන් නිදහස් වෙන්න නම් රූපේ කෙරෙහි තියෙන කැමැත්ත දුරු කරගන්න ඕනේ චන්දරාගය. ඇයි අපි අපේ රූපයට බැඳිලා ඉන්නවා? අපි බාහිර රූප වලටත් බැඳිලා ඉන්නවා. එතකොට මේ රූපේ ආස්වාදයේ කල්පනා කරන තාක් අපි මේ රූපෙට බැඳෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපේ හට ගැනීමත් අවබෝධ කරගන්න ඊළඟට රූපේ අවබෝධ කරගන්න රූපේ හට ගැනීම මොකද්ද කියලා දැනගන්න රූපේ නැති වෙන්නේ නැති වෙන ප්‍රතිපදාව රූපේ ආස්වාදය රූපේ ආදීනවය කියනවා සියල්ල දැනගත්තාම එයාට රූපේ කෙරෙහි යම් කැමැත්තක් තියනවාද ආන් ඒ කැමැත්ත දුරු වෙන්න පටන් ගන්නවා ආන් ඒ අයට තමයි මහා පුරුෂයෝ කියලා කියන්නේ. එයාට රූපේ කෙරෙහි කැමැත්ත දුරු වෙන්න ඡන්ද රාගය දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි රූපේ නිරුද්ධ වෙන රූපයෙන් නිදහස් වෙන්න තියෙන රූපේ අනිස්සරණය කියලා කියන්නේ ඒක. රූපේ නිස්සරණය. ඔන්න ක්‍රම 4ට රූපේ අවබෝධ කළා. ඕන ඔය විදිහට අවබෝධ කළ යුතුයි කියලා කිව්වා රූපය.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යේහි කේචි බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං රූපං අභිඤ්ඤාය ඒවං රූපං සමුදයං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධෝ අභිඤ්ඤාය ඒවං රූප නිරෝධ ගාමිනීම් පටිපදං අභිඤ්ඤාය ඒවං රූපස අස්සාදං අභිඤ්ඤාය ඒවං රූපස ආදීනවං අභිඤ්ඤාය ඒවං රූපස නිස්සරණං අභිඤ්ඤාය කියවා මේ විදිහට රූපේ මහණෙනි ශ්‍රමණවරුන් ඒවා බ්‍රාහ්මණවරුන් ඒවා යම් කෙනෙක් ඔය ආකාරයට රූපය අවබෝධ කරගත්තොත් ওই විදිහට රූපේ හට ගැනීම අවබෝධ කරගත්තොත් ওই විදිහට රූපේ නිරුද්ධ වීම අවබෝධ කරගෙන ওই විදිහට රූපේ නිරුද්ධ වෙන ප්‍රතිපදාව අවබෝධ කරගෙන ওই විදිහට රූපේ ආස්වාදය අවබෝධ කරගෙන ওই විදිහට රූපේ නිස්සරණ ආදීනවේ අවබෝධ කරගෙන ওই විදිහට රූපේ නිස්සරණය අවබෝධ කරගෙන නිදහස් වීම අවබෝධ කරගෙන ඒ රූපේ කෙරෙහි බුදුරජාණන් වදාළ රූප නිස්සරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදාය ඒ රූපේ කෙරෙහි නොඇලී වාසය කරනවා කලකිරීමෙන් වාසය කරන රූපය ගැන ඊළඟට විරාගාය නොඇලීමෙන් වාසය කරනවා ඒ රූපය ගැන නිරෝධාය එයා රූපේ කෙරෙහි කැමැත්ත ඇල්ම දුරු කරගෙන වාසය කරනවා නිරෝධාය පටිපන්නා ආන්නේ පිළිවෙලට එනවා තේ සුපටිපන්නා ආන්ගේ අයට කියනවා වචනයක් ඒ අය තමයි සුපටිපන්න වෙන්නේ මේ රාග දේශ මොහ දුරු කරන මාවතට පැමිණෙන්නේ ඒ අය කවුද දැන් ගත්තොත් එම සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ බුදුරජාණන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි ආන් ඒ තමයි ඒ රූපය කෙරෙහි ආස්වාද ආදීනව නුවණින් දැක දැක මේ සත්‍යන අවබෝධ කරගෙන ඉන්න අය තමයි සුපටිපන්න වෙන්නේ. කිව්වා යම් කෙනෙක් සුපටිපන්න වුණොත් ඒ උදවිය තමයි මේ ධර්ම විනය තුල පිහිටලා ඉන්නේ. කිව්වා තේ සුපටිපන්නා යේ සුපටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනයේ ගාදන්ති. කිව්වා ඒ අය තමයි ධර්මයේ පිහිටලා ඉන්න අය. මේ රූපය පිළිබඳ සත්‍යන අවබෝධ කළොත් ආන් ඒ රූපේ පිහිටලා ඉන්නේ කිව්වා. යේචකෝ කේච බික්වේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං රූපං අභිඤ්ඤාය මහණෙනි මේ විදිහට ශ්‍රමණක් බ්‍රාහ්මණවරු මේ විදිහට රූපේ පිළිබඳ හට ගැනීම රූපයත් රූපේ හට ගැනීමත් නැතිවීමත් ප්‍රතිපදාවත් ඊළඟට ආස්වාද ආදීන නිස්සරණ අවබෝධ කරගෙන හිටියොත් එimhe ඇල්ම නිරුද්ධ කරමින් වාසය කළොත් එහෙම ආන් එයා කිසිවකට නොබැදී නිදහස් වෙනවා කියවා ආන් එයාට කිව්වා අනුපාදා විමුත්තා තේ සුවිමුත්තා යේ සුවිමුත්තා තේ කේවලිනෝ කිව්වා මේ අයට කියනවා මනාකොට නිදහස් වුණ එයාට වචනයක් තියෙනවා සුවිමුත්ත මනාකොට නිදහස් වෙච්ච අය කියලා කියන්න සුදුසුයි කිව්වා ආන් ඒ අයට යේ කේවලන වට්ටන් තේසන් නත්ති පඤ්ඤාපනාය කිව්වා ආන් ඒ අයට සසර ගමනක් නැහැ එයා සම්පූර්ණයෙන්ම පරිපූර්ණ බවට පත් වෙලා කීනාසව බවට පත් වෙලා ඉන්නේ. ඒ රූපේ සත්‍යන අවබෝධ කරපු අය. ඔන්න රූපය ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න එතකොට පින්වත්නි ලෝකයෙන් නිදහස් වීමට මේ රූපය අවබෝධ කරන්න තියෙන්නේ. ඔබ දන්නවද දැන් මේ කියන්නේ මොකක් ගැනද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛාරි සත්‍යයට අයිති කොටසක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. එතකොට රූපය මේ පංච උපාදානස්කන්ධයේ අයිති දුක්ඛාරි සත්‍යයට. දුක්ඛාරි සත්‍ය අවබෝධ කළොත් පින්වත්නි මෙයා විමුක්තියටපත් වෙන කෙනෙක් වෙනවා. රහතන් වහන්සේ නමක් වෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යම අවබෝධ වෙනවා. දුක්ඛාරි සත්‍ය අවබෝධ කළොත් පංච උපාදානස්කන්ධය අවබෝධ කළොත් එයා දුක්ඛ සත්‍යයත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ මාර්ගයත් සියල්ල අවබෝධ කරනවා. චතුරාර්ය සත්‍යෙම එකක් අවබෝධ කරනකොට අවබෝධ වෙනවා. දුක අවබෝධ කරනකොට සියල්ල අවබෝධ වෙනවා. ඒක හරියට මේ වගේ බුදුරජාන්සේ වදාලා පහනක් පත්තු කරනකොට පහන පත්තු කරපු ගමන්ම ආලෝකය පැතිරෙන්න පටන් ගන්නවා. අඳුර දුරු වෙන්න පටන් ගන්නවා. තෙල් ඉවර වෙන්න පටන් ගන්නවා. වැටිය පිච්චෙන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ කිව්ව දුක්ඛාර සත්‍ය අවබෝධ කරනකොට දුක්ඛ සමුදය ප්‍රහාණයට වෙනවා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මාර්ගය වැඩෙනවා. මේ හතරම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා එකට හරියට පහනක් දැල්ලුවා වගේ. ආන් එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ රූපය පිළිබඳ හතන අවබෝධයටපත් වෙන්න ඕන. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි එක භාග්‍යතුන් වහන්සේ වදාලා
කතමාච බික්කවේ වේදනා මහණෙනි වේදනාව කියන්නේ මොකද? මොකද වේදනාව ගැන හත්වන අවබෝධය හත්වනක අවබෝධ කළ යුතුයි. චෛමේ බික්කවේ වේදනාකාය මහණෙනි වේදනාවන් හයක් තියෙනවා. වේදනාව කියලා කිය විඳීම්. විඳීම් හයක් තියෙනවා. පළවෙනි විඳීම චක්කු සම්පස්සජා වේදනා. ඇස ස්පර්ශයෙන් හටගන්න විඳීම. ඇසේ ස්පර්ශයෙන් අපිට හට ගන්නවා සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. එතකොට ඇහි ස්පර්ශයෙන් හටගන්නේ. ඇහැ ඉස්සරහට රූපයක් ආවම ඒ ඇහැයි රූපයයි එකතු වෙනකොට ඇහි විඥාණය හට ගන්නවා. ඒ ඇහැයි ඇහැට පේන රූපයයි විඥානයයි එකතු වෙනවට කියනවා ඇහි ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීම හටගන්නේ. චක්කු සම්පස්සජා වේදනා. ඇහි ස්පර්ශයෙන් හටගන්න විඳීම. සෝත සම්පස්සජා වේදනා. කනයි ශබ්දයයි කනේ විඥානය එකතු වෙච්ච තැනට කියනවා කනේ ස්පර්ශය. කනේ ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. සැප විඳීම්, දුක් විඳීම්, උපේක්ෂා විඳීම්. කියනවා සෝත සම්පස්සජා වේදනා. ගාන සම්පස්සජා වේදනා. නාසයේ ස්පර්ශයෙන් හට ගන්න විඳීම්. જીවහා සම්පස්සජා වේදනා. දිවේ ස්පර්ශයෙන් හට ගන්න විඳීම්. කාය සම්පස්සජා වේදනා. කය ස්පර්ශයෙන් හට ගන්න විඳීම්. මනෝ සම්පස්සජා වේදනා මානසයේ ස්පර්ශයෙන් හටගන්න විඳීම් කියලා හයක් තියෙනවා. චයි මේ භික්කවේ වේදනාකාය. වේදනා විඳීම් හයක් තියෙනවා. හය තැනක විඳීම් හට ගන්නවා. කියන භාග්‍යවතුන්සේ වදාලා එතකොට මේ අයං විච්ඡති භික්කවේ වේදනා මේවට තමයි වේදනා කියලා කියන්නේ. විඳීම් කියලා කියන්නේ. අපි වේදනාව කියලා කියන්නේ අපිට හරි හිතට වේදනාවක් ආවා. මට හරි වේදනයි මේව දැක්කම කියලා. එහෙම වේදනාව නෙවෙයි මේ කියන්නේ. ගැටීම නෙවෙයි. මේ කියන්නේ විඳීම් ගැන. සැප විඳීම්, දුක් විඳීම්, උපේක්ෂා විඳීම්. එතකොට මේක භාග්‍යවතුන්සේ වදාලා පස්ස සමුදය වේදනා සමුදය. වේදනාව හට ගැනීම අවබෝධ කරගන්න ඕන. වේදනාව හට ගැනීම කොහොමද? පස්ස සමුදය. ස්පර්ශය නිසායි වේදනාව හටගන්නේ. පෙනෙන ඇහැක් ළඟට රූපයක් ආපුහාම ඒ ඇහැයි රූපයයි දෙක එකතු වෙනකොටම ඇහි හට ගන්නවා ඇහි විඥානය. ඒකට කියනවා ඇහි සිත. මේ තුනේ එකතුවට බුදුරජාණන් වහන්සේ වදාලා ඇහි ස්පර්ශය එහෙම නැත්නම් චක්කු සම්පස්සය. ඒක චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඇහැයි රූපයයි නිසා ඇති වෙනවා ඇහි විඥානය. තින්න සංගති පස්සෝ. මේ තුනේ එකතුවට කියනවා ස්පර්ශය. පස්සපච්චා වේදනා. ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වේදනාවත් හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙලා යනවා. හිතන්න අපි ලස්සන කෑමක් හදනවා දකින්නවා ටීවී එකේ. කෑමක් හදනවා දකින්නවා ටීවී එකේ. ඒක හදද්දී Tamanට දැනෙනවා ඒකේ රස. හරි Tamanට ඒකට කටට කෙලෙන ඕන සැප ස්පර්ශයෙන් සැපක් ඇති උපදුනා. ඊළඟ channel එක මාරු කරද්දී ඒක යනවා වෙන එකක්. සමහරට හරක් මරණ එක, සත්තු මරණ එක. එතකොට අපිට පිළිකුලක් අඩ ගන්නවා. ඇහි ස්පර්ශයෙන් හටගත්තු දුක් විඳීමක්. අන ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම වෙනස් වෙනවා. ඒ ස්පර්ශය විඳීම අවබෝධ කරගන්න තියෙන විඳීම නිරුද්ධ වෙන ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ වදාළා ආයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. කිව්ව වේදනා පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං වේදනාය ආස්සාදු. විඳීම මුල් කරගෙන සිතට ඇති වෙනවා මහණෙනි සැපක් සෝමනසක්. විඳීම මුල් කරගෙන සැපක් සෝමනසක් ඇති වෙනවා. ඒ සැප සෝමනසට කියනවා වේදනාවේ ආස්වාදය. දැන් කවුරු හරි අපිට ප්‍රශංසා කරද්දී අපිට ප්‍රශංසා කරනවා නේ ඔයා හරි දක්ෂ කෙනෙක්, ඔයා පුදුම කෙනෙක්, ඔයාට හරි ලස්සන මෙහෙමයි, ඔයාගේ ලස්සන හඬක් තියෙනවා, ඔයාට ලස්සන රූපයක් තියෙනවා කියලා කියනකොට අපිට කනේ ස්පර්ශයෙන් ඇති වෙනවා හරි සතුටක්. ඒ සතුට ඒ ඇතිවෙච්ච ඒ තමයි වේදනාවේ ආස්වාදයක් තියෙනවා. ඊළඟට කනේ ස්පර්ශය, ඇහි ස්පර්ශයෙන් සතුට වේදනාවක් තියෙනවා. නාසයේ ස්පර්ශයෙන් තියෙනවා, දිවේ ස්පර්ශයෙන් සැප වේදනාවක් තියෙනවා. සැපක් සොම්නසක් ලැබෙනවද? ඒක තමයි වේදනාවේ ආස්වාදේ. හැබැයි ඉක්මනට වෙනස් වෙනවා. කියවා වේදනා අනිච්චා දුක්ඛා
යා වේදනා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං වේදනා ආදීනෝ කිව්වා මේ වේදනාව ඉක්මනට අනිත්‍ය වෙලා යනවා වෙනස් වෙලා යනවා විපරිණාමයටපත් වෙනවා දුක් ස්වභාවයටපත් වෙනවා ආන් ඒක තමයි වේදනාවේ ආදීනවය වේදනාවේ ආදීනවය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යෝ වේදනාය චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං වේදනාය නිස්සන්න මේ වේදනාව ගැන සැප වේවා දුක් වේවා උපේක්ෂා වේවා මේ වේදනාවන් ගැන කැමැත්ත චන්දරාගය දුරු කිරීමයි මේ චන්දරාගය දුරු කරන්න නම් ඒකේ ඇත්ත කල්පනා කරන්න ඕන මේ අනිත්‍ය දෙයක් මේ වෙනස් වෙලා යන දෙයක් මේක දුකට අයිති දෙයක් මේක පටිච්චසමුප්පන්න දෙයක් කියලා මේක හටගත්ත දෙයක් මේක හේතුන්ගෙන් හටගෙන මේ විඳීම අනිත්‍ය වෙලා යනවා කියලා එයාලා සතුට මේ නුවණින් කල්පනා කරන්න ඕන. එතකොටයි කැමැත්ත ඒ වේදනාව කෙරේ කැමැත්ත දුරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා මහණෙනි ශ්‍රමණක් බ්‍රාහ්මණවරු මේ වේදනාව අවබෝධ කරලා වේදනාවේ හට ගැනීම වේදනාව නැතිවීම වේදනාව නිරුද්ධ වන ප්‍රතිපදාව වේදනාවේ ආස්වාදයේ වේදනාවේ ආදීනවේ හොඳට අවබෝධ කරලා නිබ්බිදාය කලකිරෙනවා විරාගාය නොයැලෙනවා නිරෝධාය නොයල්ම ඇති කර ගන්නවා එහෙම කරලා ආන් එහෙම ඉන්න අයට කියනවා සුපටිපන්න මේ මාර්ගයට පිළිපන්න අය යේ සුපටිපන්නතේ ඉමස්මින් ධම්ම විනය ගාද්දන්ති එන් ඒ අය තමයි ධර්මයේ බැසගෙන ඉන්න අය යේචකෝ භික්කවේ මහණනි යේචකෝ කේච භික්කවේ මහණනි මේ විදිහට ශ්‍රමණක් බ්‍රාහ්මණවරු වේදනාව හොඳට සත්‍යන අවබෝධ කරගත්තට පස්සේ විරාගයටපත් වෙලා නිරෝධයටපත් වෙලා අනුපාදා විමුක්තා ඒ අය නිදහස් වෙනවා විමුක්තියටපත් වෙනවා සුවිමුක්තා ආන් ඒ අයට කියනවා මනාකොට නිදහස් වෙච්ච අය ආන් ඒ අයට ආයේ සසර ගමනක් පැනෙන්නේ සීනාශ්‍රව බවට පත් වෙනවා ඔන්න වේදනාව හත් තැන අවබෝධ කිරීම ඊළඟට තියෙනවා සංඥාව හත් තැන අවබෝධ කරගන්න ඕන මාන්නේ සංඥාව කියන්නේ මොකද්ද එතකොට මේ හත් තැන නුවණින් මේක ඉගෙන ගන්න ඉගෙනගෙන කල්පනා කර කර බලන්න තියෙන එක පින්නම් මාන්නේ නේ ඉස්සර වෙලා මේ ගැන පැහැදීම ඇති කරගන්න බලන්න අපි භාග්‍යතුන් වහන්සේ මේවා බෙදා කියන විදිය. එතකොට බුදු නුවණින් කීවා මිසක් අපිට හිතා ගන්නවත් පුළුවන්ද මෙහෙම එකක්. කියනවා වදාලා භාග්‍යතුන් වහන්සේ චෛමේ භික්කවේ සංඥාකාය. සංඥා හයක් තියෙනවා. ඒ තමයි රූපය සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. රූපය සංඥා රූප හඳුනා ගන්නවා. සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පහස සංඥා, අරමුණු සංඥා කියලා හයක් අපි දින ඇස කන නාසය දිවකය මනසින් අඳුන ගන්නවා හයක්. එතකොට මේ සංඥාවේ හඳුනා ගැනීමේ කියලා සංඥාව කියලා කියන්නේ මේක. හඳුනා ගැනීම. ඇසින් රූප හඳුනා ගැනීම, කනෙන් ශබ්ද හඳුනා ගැනීම, සංඥාවේ හට ගැනීම. ස්පර්ශය නිසාමයි. ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ ඇහි රූපයයි විඥානය එකතු වීම ස්පර්ශය. පස්සපච්චා වේදනා. වේදනා පච්චා වේදනාවත් එක්කම විඳිනදී හඳුන ගන්නවා. ස්පර්ශයේ පස්තියෙන් විඳීම හට ගන්නවා සැප දුක් උපේක්ෂා විඳිනදී මෙන්න සැපක් විඳිනවා මෙන්න දුකක් විඳිනවා මෙන්න රූපයක් ආවා මෙන්න කඳක් ඇහුණා කියලා හඳුන ගැනීම තමයි සංඥාව කියන්නේ ස්පර්ශයේ පස්තියෙන් තමයි හඳුනා ගැනීම තියෙන්නේ ඊළඟට වදාලා ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට හඳුනා ගැනීම නිරුද්ධ වෙනවා එතකොට මේ නිරුද්ධ වෙන ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥාව. මේ තියෙනවා සංඥාවෙත් ආස්වාදයක් තියෙනවා. සංඥාවේ ආස්වාදයක් තියෙනවා. සැපක් සොම්නසක් සංඥාවෙන් ලැබෙනවා නම් අපි හඳුන ගන්න ලස්සන දේවල් තියෙනවා. ලස්සන මල්වතු දකින්නවා. ඥාතීන් දකින්නවා. සැපයි. ඒක තමයි ආස්වාදේ. අපි හඳුන ගන්න අප්‍රිය අමනාපේව තියෙනවා. ඒක තමයි ආදීනවේ. ඒ හඳුනගත් ඒවා ඉක්මනට වෙනස් වෙලා යනවා. අපි ආදරෙන් වැළඳගත්තා අපිව දාලා යනවා. ඒව තමයි සංඥා වෙනස් වෙලා. අපිව රවටනවා. සංඥාව පෙරලෙනවා. අනිත්‍ය වෙලා යනවා. දුකටපත් වෙනවා. ඒ කෙරෙහි චන්දරාගය දුරු වුණොත් ආන් ඒ අය තමයි සැපසේ ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වදාලා ඒ සංඥා සත්‍යන අවබෝධයට පිළිපන්න අයට කියනවා සුපටිපන්නයි.
ඒ කෙරේ නොඇලීමෙන් නිදහස් වෙච්ච අයට කියනවා සුවිමුත්තයි කීනාස්ව බවට පත් වෙලා සංඥාවෙන් නිදහස් වෙච්ච අය. ඊළඟට සංස්කාර ගැනත් ඒ විදිහට අවබෝධ කරගන්න කියනවා. මහන්නේ චේතනාව. සංස්කාර කියලා කිව්වේ චේතනාව. චේතනාව කියව අපි හිතින් පහල කරනවා. චේතනාව කියන්නේ කර්මය. අපි හිතින් හිතනවා එක එකව රූප ගැන හිතනවා. අපි අනාගතේ මෙහෙම වෙන්න ඕන කියලා හිතනවා. ඒ වගේ කර්ම හැදෙනවා. රූප පිළිබඳ චේතනා ඇතිවෙනවා, ශබ්ද පිළිබඳ චේතනා වෙනවා, ගන්ධ සුවඳ ගැන චේතනා ඇතිවෙනවා. ආන්ගේ චේතනාවට තමයි කියන්නේ බුදුරජාණන් වදාළ සංස්කාර කියන්නේ ඒවට. ඒ සංස්කාර බුදුරජාණන් වහන්සේ වදාළ ස්පර්ශයේ පත්තියෙන්මයි සංස්කාර හටගන්නේ. ස්පර්ශ නිරුද්ධ වෙනකොට සංස්කාර නිරුද්ධ වෙනවා. ඒක මෙහෙම තේරුම් ගන්න. ඇහැයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානයි. ඇහැයි රූපයයි විඥානයයි එකතු වුනහම ඒකට කියනවා චක්කු විඥානය. ඒ තුනේ එකතු වෙගෙන තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එකතු වෙ ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. සැප දුක් උපේක්ෂා විඳින් හරගන්න. විඳින දේ අඳුන ගන්නවා. විඳින දේ අඳුනගත සංඥාව ඇතුණා. සංඥා ඒ විඳින දේ කෙරෙහි සංඥාව පහළ වෙනවා. සංස්කාර පහළ වෙනවා. චේතනා පහළ වෙනවා. ඒ සැප දුක් උපේක්ෂා ගැන අපි චේතනා පහළ කරනවා. ඒ තමයි සංචේතනාව. සංස්කාර කියලා කියන්නේ. එතකොට බුදුරජාණන්සේ වදාලා ස්පර්ශයෙන් හට ගන්නවා සංස්කාර, ස්පර්ශ නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. ස්පර්ශයෙන් සංස්කාර හට ගන්නවා, ස්පර්ශ නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන ප්‍රතිපදාව තමයි සංස්කාර නිරුද්ධ වෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ චතුරාර්ය සත්‍යයට ගලපලා බලන්නේ මේ. ඊළඟට සංස්කාරවල ආස්වාදයක් තියෙනවා. අපි පතපු රූප අපිට ලැබිලා තියෙනවා. සතුට සොම්නස ලැබෙනවා එතකොට. විභාග වලින් අපි හිතපුවම පාස් වෙනවා. හරි සතුටුයි. ඔන්න අපිට ඒ සංස්කාරයක් හැදෙනවා. ඒ සංස්කාරම ඒකට තමයි ආස්වාදය කියන්නේ. ඒ සංස්කාරම අනිත් පැත්තට අපි හිතපු නැති වෙලාවක ඒ විභාග ප්‍රතිඵල වැරදි. හිතපු නැති වෙලාවට අපි නොසිතපු දේවල් අපි ආදරෙන් හදාගත්ත ගෙවල් දොරවල් අපිට නැති වෙලා යනවා. අපි ගොඩනගපු සංස්කාර ඔක්කොම නැති වෙලා යනවා. සංස්කාර අනිත්‍යයි. ඒ තමයි සංස්කාරවල ආදීනව. ඒ නිසා බුදුරජාණන්සේ වදාලා මේ සංස්කාර ගැන තියෙන ඡන්ද රාගය දුරු කරන්න, කැමැත්ත දුරු කරන්න. එතකොටයි එයාට ඡන්ද රාගය දුරු කරපුවාමයි නොයලීම් පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්න කෙනා සුපටිපන්නයි. මනාකොට සුවසේ ඉන්න කෙනෙක්. ඒ කෙරෙහි ඡන්ද රාගය මුළුමනින්ම දුරු කරලා නිදහස් වෙලා විරාගයටපත් වෙලා ඒ ඡන්ද රාගයෙන් නිදහස් වුණු, රූපෙන් නිදහස් වුණොත්, සංඥාවෙන් නිදහස් වුණොත්, සංස්කාරවල නිදහස් වුණොත් එයාට කියනවා සුවිමුත්තයි, කීනාසව වුණා. අවසානට කියනවා විඥාණය සයාකාරයි. විඥාණයත් අවබෝධ කරගන්න ඕන හත් තැන. එතකොට මේ සත්තට්ඨාන සූත්‍රයේ තියෙන මේ හත් තැන අවබෝධ කළොත් තමයි මහා පුරුෂයෙක් වෙන්නේ. විඥාණය පහළ වෙනවා. විඥාණය කියන්නේ සිත. විඥාණය පහළ වෙනවා ඇහි, චක්කු විඥාණය. විඥාණය පහළ වෙනවා කනේ, සෝත විඥාන. චක්කු, සෝත, ගාන, ජීවා ආදී මේ ස්ථාන 6ක විඥානය පහළ වෙන. ඇහි සිත, කනේ සිත, නාසයේ සිත, දිවේ සිත, කයේ සිත, මනසේ සිත කියලා සිත 6 තැනක පහළ වෙනවා. විඥානය හටගන්නේ නාම රූපපත්තිය. විඥානය බැසගන්නේ නාම රූපවල. එතකොට විඥාණයට පැවැත්ම තියෙන්නේ නාම රූප තිබ්බොත්. නාම රූප නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ වෙලා යනවා. ඊළඟට බුදුරජාණන්සේ මේ විඥාන නිරුද්ධ වෙන ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් රහතන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළාට පස්සේ විඥානේ නිරුද්ධ වෙනවා. විඥාණයට පිහිටන්න තැනක් නැති වෙනවා. මොකද රහතන් වහන්සේගේ අන්තිම කය විඥානයේ පිරිනුවම් පෑව පස්සේ විඥානේ නිරුද්ධ වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා විඥානේ නිරුද්ධ වෙන ප්‍රතිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගය. විඥානය නිසා මේ ඇහි විඥානය නිසා සතුටක් සොම්නසක් උපදිනවා නම් ඒ තමයි ආස්වාදයේ විඥානය. කනේ විඥානයෙන් සතුටක් සොම්නසක් දැන් අඳුන ගන්නවනේ, දැන ගන්නවා, රූප දැන ගන්නවා, ශබ්ද දැන ගන්නවා, රස දැන ගන්නවා. එතකොට අපිට සතුට එනවනේ. ඒ තමයි ආස්වාදේ. හැබැයි මේ ආස්වාදේ අනිත්‍යයි, දුකයි, විපරිණාමයට පත්වන දෙයක්. ඒ තමයි විඥානයේ ආදීනවයි. ඒ නිසා විඥානයේ කෙරෙහි මේ හටගත්ත දෙයක්
හේතු ප්‍රත්‍ය ධර්මයක්, අනිත්‍ය දෙයක්, දුකට අයිති දෙයක් කියලා විපරිණාමයට පත්වන දෙයක් කියලා නුවණින් දැකලා විඥානයේ කෙරෙහි කැමැත්ත දුරු කරන්න කිව්වා. ආන්න එතකොට යාට චන්දරාගය දුරු කර ගැනීම නිස්සරණය. ආන්ගේ විඥානයේ කෙරෙහි කැමැත්ත දුරු කළ නිබ්බිදාවටපත් උන කලකිරුණ විරාගයටපත් උන නිරෝධයටපත් උන අයට කියනවා සුවිමුත්තයි. නිදාස් වෙච්ච අය. මේ සුපටිපන්නයි. ඒ ප්‍රතිපදාව ඉන්න අය. ඒ අය තමයි ධර්මයේ පිහිටපු අය ධර්ම විනය තුල. ඒ අය තමයි ධර්ම විනය තුල පිහිටපු අය. ඊළඟට ඒ විඥාණයෙන් මුළුමනින්ම හිත නිදහස් කරගත් අය. කලකිරීමෙන් මුළුමනින්ම නිදහස් වෙච්ච අය සුපටිපන්නයි කියලා සුවිමුත්තයි කියලා බුදුරජාණන්සේ වදාලා. බුදුරජාණන්සේ වදාලා මහණෙනි මේ විදිහට විමසන අය ස්ථාන 7 ගැනත් මේ විදිහට විමසන අය ඒ අය නිදහස් වෙලා යනවා. ආන් ඒ අය තමයි මහා පුරුෂයෝ වෙන්නේ. කියනවා මහණෙනි භික්ෂු තුන් ආකාරයෙන් නුවණින් විමසන කෙනෙක් වෙන්නේ කොහොමද? මහණෙනි මේ කරුණා භික්ෂුව ධාතු ස්වභාවයක් වශයෙන්ද නුවණින් විමසනවා. මේ පංච උපාදානස්කන්ධේ ධාතු ස්වභාවයක් වශයෙන්ද නුවණින් විමසනවා. ආයතන වශයෙන්ද නුවණින් විමසනවා. පටිච්චසමුපාද වශයෙන්ද නුවණින් විමසනවාද? ආන් ඒ භික්ෂුව නුවණින් විමසන කෙනෙක් වෙනවා. එතකොට මේ විදිහට මේ ආරි සත්‍ය විමසන්න තියෙන කෙනෙක්. මේ විදිහට සත්‍යනක අවබෝධ කරගත්ත කෙනා ඒ වගේම ඒ අයට බඹසර වාසය සම්පූර්ණ කර කෙනෙක් වෙනවා. උතුම් පුරුෂයෙක් වෙනවා කියලා බුදුරජාණන්සේ වදාළා. එතකොට පින්වත්නි මේ තියෙන දුක්ඛාරි සත්‍යමයි. මේ ආරි සත්‍ය කතාවමයි. ඒ නිසා කෙනෙක්ට සසරින් නිදහස් වෙන්න මෛත්‍රී බුද්ධ ශාසනය නම් මේ සත්තට්ඨාන සූත්‍රයට අනුව යා පංච උපාදානස්කන්ධේ මේ විදිහට විමසන්න ඕන. එයා නුවණින් කල්පනා කරන්න ඕන. කාශ්‍යප බුද්ධ ශාසනයේ රාතන් වහන්සේලා බිහුනොත් මේ විදිහට පංච උපාදානස්කන්ධය ආරි සත්‍ය විමසලා. එතකොට මේක අපිට එකපාරම බැරි වුණත් එක හරි ඉගෙනගෙන මතක තියාගෙන වාසය කිරීමත් උතුම්. මොකද සමහර දෙව්ලොව දිව්‍ය පුත්‍රය ඉපදිලා කියනවා අපි මනුස්ස ලෝකෙ ඉද්දී සමහර ගම්බීර දහම් කරුණු අපිට ඉගෙන ගන්න බැරි වුණා කියන තේරුන්නේ නැහැ කියනවා. හැබැයි මරණින් මත්තේ දෙවියන් අතර උපන්නාට පස්සේ අපි මතක තියාගෙන ආවේ කියනවා. දෙවියන් අතර උපන්නාට පස්සේ අපිට හොඳට තේරෙනවා කියනවා. ඒක නිසා පින්වත්නි මේවා ඉගෙනගෙන හොඳට මතකේ දරා ගන්නට වචනෙන් පුරුදු කර ගන්නට නුවණින් විමසන්න ගොඩාක් මේ බුද්ධ ශාසනයේ ලබන්න තියෙන ප්‍රතිඵල මේ විදියට විමසුවොත් උපකාර ගන්නට පුළුවන්. ඒ නිසා පින්වත්නි අද ඔබ ශ්‍රවණය කළේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාම්භීර දේශනාව සත්තට්ඨාන සූත්‍රය. මේ දේශනාව ඔබට සුවසේ ඉගෙනගෙන සිත පුරුදු කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේදී මේ දේශනාවට දායකත්වයෙන් දරන්නේ එංගලන්ත මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ සදහැවතුන්. ඉතින් විශේෂයෙන් රැස් කළ සියලු පින දෙවියෝ අනුමෝදන් වේවා. සක්දේවඳුන් සිව්වරන් දෙවියන් සෙන්පති දෙවියන් ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ දියුණුව ආශිර්වාද ආරක්ෂාව අපට සලසත්තා දෙවියෝද වහවහ සම්බුදු සසුන රකිත්වා. දෙවියෝද මේ ආරි සත්‍ය අවබෝධයෙන් සසරින් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. විශේෂයෙන් අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් නිරෝග සපයටපත් වේවා. ගුරු දෙවිඳුන්ට වහවහ සම්බුද්ධ ශාසනය ආරි සත්‍ය අවබෝධයටම පින් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී මහා සංඝරත්නයට එංගලන්ත මහමෙවුනා භාවනා අසපුවේ සංගරුවනට රටලෝ වාසී සංගරුවන අනගාരികා මෑණිවරු මේ පින් බලෙන් සම්බුද්ධ ශාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු. ඒ වගේම රැස් වූ උදාරතර පින දායකත්වයේ දරූ සැමනමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙලා වහවහ සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු. ඒ වගේම රැස් වූ උදාරතර පින දායකත්වයේ දරූ එංගලන්ත මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ඔබ සෑම සියලු දෙනාට ඔබගේ පවුල්වල නිවෙස්වල සෑම සියලු දෙනාට ගුරු දෙගුරු සෑම සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනාට ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වේවා. මේ සෑම සියලු දෙනාට තුනුරුවන් සරණින් දෙව් රැකවරණින් මේ උතුම් ධර්මයේ ඉගෙනගෙන මෙලොව පරලොව යහපතටත් සම්බුද්ධ ශාසනයේ
උතුම් ධර්ම අවබෝධය පිණිසත් මේ රැස් කරන ලද සීල පුණ්‍ය ධර්මයන් සියලුම දෙනාට එකසේ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.